අපි ගෞරවයෙන් අද වැඩසටහනට ආරාධනා කළා කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත නම කියනට අවසරයි පූජනීය දෙහිපේ චන්දවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේට. ඉතින් මම තාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ස්වාමින් වහන්සේ මෙතරියට පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. ඔබට පුළුවන් අපිට කතා කරන්න 0114 339 885. අපි අද වැඩිපුර ඔබට කාල වේලාව ලබා දෙනවා දුරකථනයට. අපේ උමේෂ් සහෝදරයා සෝදානම් ඔබව සම්බන්ධ කරලා මැදිරියට ඔබව මාහා සම්බන්ධ කරන්න. ඒ ගැටලු මැදිරියට යොමු කරන්න. ඉතින් කතා කරන්න ඔබ 0114 339 885 අපේ දුරකථන අංකය. අපි හැමෝටම දැන් අපිට මේ ආර්ථික අර්බුදය අවුරුදු ගානකට පස්සේ අපි කියනවා අපි එහෙම දෙයක් කලින් අහලා තිබුණේ නැහැ. අපිට 30 වසරක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධ තිබුණු කාලෙත් අපි මේම ආර්ථික අර්බුදයක් ආර්ථික අවපාතයක් පිළිබඳව එහෙම වචනයක් අහලවත් තිබුණේ නැහැ. නමුත් ඊට කලින් අපි අහලා තියෙනවා දුර්භික්ෂණ ආව අපේ රටට විවිධාකාරයේ අපි තාම අතීත කාලේ මේ වගේ ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා පවා කරකොල වළඳලා මේ ජීවිතේ ගැට ගහගෙන මේ ධර්මය ආරක්ෂා කරපු කාලවකවානුවක් පහු කරලා ආවේ. මම හිතනවා මේ කියන කාරණාවෙන් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තමිල් මහත්තයෝ අපි හැමෝම කැමති අපි හිතන දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙනවා. එහෙමයි. අපි නොහිතන දේවල් අපේ ඉදිරියේ අත්දැකීම් වශයෙන් විඳින්න වුණාම අපි ඒකට අකමැත්තක් තමයි ප්‍රකාශ කරන්නේ. අපි අකමැති නිසා. එහෙමයි. අපි කැමති දේවල් අපි නොහිතන වෙලාවක් තුලත් ලැබෙනවා නම් අපි ඒක ගන්න කැමතියි. ඒක තමයි මේ මිනිස්යාගේ ස්වභාවය. ඒ නිසා අපි මේ වර්තමානයේ ගැන කතා කරොත් එහෙම ඔබ අර කිව්වා වගේ අපේ රටට අලුත් දේවල් නෙවෙයි. දැන් අපි දන්නවා මේ ඔය වගේම මේ කාලය වගේම තිබිච්ච කාලයක් තමයි පස්වෙනි මිහිඳු රජතුමාගේ කාලය. එහෙමයි. පස්වෙනි මිහිඳු රජතුමාගේ කාලයේ නැවත ඉදිරිපත් වීමක්ද කියලත් මේ වකවානුව තුළ අපිට පේනවා. මොකද ඒ සිදුවීම් පෙළ ඒ විදියටම ඉතිහාසයේ අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. රටේ පාලකයාට විරුද්ධව රටේ ජනතාව නැගිටපු අවස්ථාවක් ඒ වෙලාව. ඒ තුල අනුරාධපුරයේ බිඳවැටීම කියන ප්‍රතිඵලය සිද්ධ වුණේ. ඉතින් අපි දකිනවා රටේ අද වෙනකොට මේ වර්තමානයේ අපේ හැම පැත්තේම බිඳවැටීමක් තියෙන කාලයක්. ඒ නිසා පහුගිය කාලේ අපි ගත කළේ අමාරුවෙන්. හැබැයි ඒ කාලය තුල අපිට මේ වගේ තත්ත්වයක් වුණේ නෑ. මොකද ඔබ කිව්වා වගේ අර 30 අවුරුදු යුද්ධයේ කාලයේදී මේ තරමට මේ අවපාතයක් අපිට විඳින්න සිද්ධ වුණේ නෑ. එකක් ලෝක අර්බුදයක් තියෙන කාලයක් එක්ක මේක සිද්ධ වීම, අනිත් එක කලමනාකරණයක් නොමැතිකම ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ කාලවලදී පාලනය කරන පාලන තන්ත්‍රයන්ගේ වැරදි අඩුපාඩුකම් මේවට හේතු වෙලා තියෙනවා. ඉතින් ඒවට අපි කවුරුත් ගොදුරු වෙනවා. ඒක මේ ඇතිනෙති පරතරයක් නැතුව ගොදුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අකමැති තත්වයක් තමයි අද උදා වෙලා තියෙන්නේ. අපි අකමැති තත්වයන් පවා ලෝකේ සිද්ධ වෙනවා කියන එක පළවෙනියෙන් අපි තේරුම් ගන්න ඕනේ. එතෙන්දී අපි අපේ හිත එතෙන්ට එකඟ කරගන්න ඕනේ. ඒකෙන් කියන්නේ මේ තත්වයේම ඉන්න ඕනේ කියලා. එහෙමයි. අපි මෙතන ඉඳලා තමයි කල්පනා කරන්න ඕනේ. අපි අකමැති හැබැයි දැන් වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ තත්වයෙන් උඩට එන්න අපේ ජීවන රටාව ඉදිරියට පවත්වාගෙන යන්න තමන්ට මොනවද කරන්න පුළුවන්? මට මොකද්ද කරන්න පුළුවන්? දැන් අනිත් ප්‍රජාව ගැන කතා කරන්න පෙර තමන්ට යමක් කරගන්න පුළුවන්ද කියන තැන ඉඳලා කල්පනා කරන්න ඕන. එහෙමයි. ඉතින් අර ධර්මයේ කියනවානේ අත්තානං උපමංකත්වා කියලා. එහෙමයි. අත්තා තමාව පළමුවෙන්ම අවබෝධ කරගෙන තමාට මේ ප්‍රශ්නය අනුගත කරගෙන මේකට පිළිතුර තමන් ඉස්සර වෙලා අඩියක් තියන්න ඕනේ. ඒ අනුව තමයි කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද අපේ මාතෘකාව ගත්තොත් මේ වටපිටාව තුල කොහොමද අපි පින්දහම් කරන්නේ කියලා. ඇත්තටම චමිල් මහත්තයෝ මට පේන විදිහට නම්
මිනිස්සු අද පින්දහම් කරන වැඩි. එහෙමයි. මට මේ අපි මේ විහාරස්ථානවල කටයුතු කරන නිසා අපිට පැහැදිලි වෙනවා ඇත්තටම පින්කම් කරනවා. මම ඒකේ ඇත්තටම කියලා කිව්වේ දැන් අර පින්කම් වල තියෙනවා අයින් කරන්න ඕන කොටසක්. සමහරක් වෙලාවට තියෙනවා මේ එතනම පව්කම සිද්ධ වෙනවා. එහෙමයි. දැන් ඔය පින්කම් ගෙවල් ඉවර වුණාට පස්සේ චමින් මහත්තයා අපි දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා. එහෙමයි. ලංකාවේ එහෙම සංස්කෘතියක් තියෙන්නේ. පහු කාලිනව හැදිලා තියෙනවා. ඔව්. ඒක අනවබෝධය සහ අර කියන විදිහේ ආර්ථික රටාවේ අපිට එහෙම අමාරුකමක් නොදැනුන නිසා. එහෙමයි. ඇත්තටම බැලුවොත් පින්කමට වඩා විඳන් කරලා තියෙන්නේ අනවශ්‍ය දේවල් වලට. එහෙමයි. ඒ නිසා මම හිතන ඇත්තටම පින්කම් කරන්න කාලයක් උදා වෙලා තියෙනවා. එහෙමයි. ඒ නිසා වැඩි මිනිස්සු පින්කම් කරනවා. එහෙමයි. දැන් අපි පන්සල් වල පේනවා පින්දහම් කරන ප්‍රවණතාවය. හැබැයි අර ඉස්සර වගේ පිරිස එකතු කරගෙන විශාල වශයෙන් පින්කම් කරන්නේ නැතුවේ. පන්සලට දන් දෙන ඒවා. ඊළඟට බණ කියන ඒවා. ආරාධනා කරනකොටම කියනවා හාමුදුරුවනේ අපි පවුලේ අය විතරයි සම්බන්ධ වෙන්නේ කියලා. ඒත් මහත්ව පින්කම සිද්ධ වෙනවනේ. ඒ නිසා පින්කම් කිරීමේ අඩුපාඩුවක් අපිට පේන්නේ නැහැ. හැබැයි අර වෙනදා වගේ වටපිටාවට පේන්න පින්කම් කරන ප්‍රවණතාවය ටිකක් අඩු වෙලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා අපිට පේන්න පුළුවන් අද පින්කම් ටිකක් අඩුද කියලා. එහෙමයි. නමුත් මම හිතනවා මේ කාලය තරම් මිනිස්සුන්ට පින්කම් කරන්න උත්තේජනයක් ලබා දෙන කාලයක් නැහැ. අපි දන්නවනේ අද වෙනකොට මුදලේ වටිනාකමක් නැතුව ගිහිල්ලානේ. එහෙමයි. දැන් රුපියල් 5000ක බඩු මල්ලක් ගත්තොත් එහෙම කඩේකට ගිහිල්ලා සොබින් දෙකක් පිරෙන්න තියෙයි. ඒ ඉස්සර ඊට වඩා වැඩිනේ. ඉස්සර ඊට වඩා ලොකු බඩු මල්ලක් අවු වෙනවා. දැන් මිනිසුන්ට යම්කිසි අවබෝධයක් ඇති කරනවා මේ ආර්ථික රටාව තුළ මේ සල්ලි ගොඩ ගහගෙන තියාගෙන හිටියට වැඩක් නැහැ. මේ සල්ලි වලින් ආයෝජනයක් කරන්න ඕනේ. ආයෝජනය කියලා මුදල් ආයෝජනය කිරීමක් කරලා වැඩක් නැහැ. ඒත් වැඩන්නේ දැන් බැංකුව වලට මිනිස්සු සල්ලි දාන්නේ නැහනේ. දැන් කරන්න ඕනේ ඉදිරි ආයෝජනය අපේ සුබ සිද්ධිය වෙනුවෙන්. එහෙමයි. ඒ තමයි පින්කම් කිරීම. එහෙමයි. පින්කම් කරන්න මිනිස්සු පෙළඹෙන්න ඕන මේ කාලය තුල පුළුවන් විදියට. මහා පරිමාණයෙන් පින්කම් කරන්න බැරි වෙයි. හැබැයි පුළුවන් උපරිම ආකාරයෙන් පින්කම් කළොත් මේ වගේ කාලයක් උදා වෙලා තියෙන්නේ ඇයි කියලා අපි කල්පනා කරලා බැලුවා. ඒකෙදි ඔබට තේරෙයි පින්කම් කරන එකේ වටිනාකම කොච්චරද කියලා. එහෙමයි අපි හමුදුරනේ. දැන් අපි ප්‍රවෘත්ති විකාශයන් තුළින් ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළින් අප නිතර අහනවා මේ ආර්ථිකේ කඩා වැටිලා ආර්ථික අවපාතයක් ඇති වෙලා තියෙනවා. බඩු මිල ගණන් ගිහිලා තිබෙනවා. ගෑස් මිල, ඉන්ධන මිල ඉහළ ගිහිලා තියෙනවා. හාල් මිල ඉහළ ගිහිලා තියෙනවා කියන මේ විදියට ගත්තාම විවිධාකාරයෙන් මේ ප්‍රවෘත්ති සහ අපිට ඒ තොරතුරු අහන්න දකින්න ලැබෙනවා. නමුත් පාරට ගිහාම අපිට උද්‍යානවල එහෙම නැත්නම් අපේ ආපනශාලාවල යම් ස්ථානවල අපි ජනතාවගේ අඩුවක් දකින්න පුළුවන් කමක් නැහැනේ. අපි හඳුනන්නේ ඒ තරම් මිනිස්සු පිරීලා මේ තමන්ගේ රුචිකත්වය අනුව විනෝද වෙන ආකාරය අපිට ඕන තරම් අපි හඳුනන්නේ පාරට ගියාම දකින්න පුළුවන් මුදල් වියදම් කරලා කරන දේවල්. ඔව් ඇත්තටම දැන් පින්කම් කිරීමට විතරක් නෙමෙයි මිනිස්සු පෙළඹිලා තියෙන්නේ. එහෙමයි. පින්කම් කරන්නේ අවබෝධයක් තියෙන මිනිස්සුනේ. නමුත් අනිත් ජීවන රටාවල් ගත කරන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. මොකද ඒ අයටත් තේරිලා තියෙනවා පසුවට මේවා කරගන්න පුළුවන් වෙයිද කියලා. එහෙමයි. ඒ අතර දැන් ওই දෙක අතර යහපත් දේ අපි තෝරගන්න ඕනේ. එහෙමයි. නිකන් කාලා විනාශ කරනවට වඩා ඒකෙන් සමහර වෙලාවට ප්‍රතිඵලය ඒවා හේතු කොටගෙනම Tamanට අයහපත වෙනවා. දැන් ඔය කාලා බීලා ජොලි කරාට අන්තිම ප්‍රතිඵලය සමහර වෙලාවට ළඟම ඉන්න කෙනාට පීයෙන් එල්ල යන එක. එහෙමයි. එහෙම තත්ත්වයන්නේ තියෙන්නේ. නමුත් පින්කමක් කළාම ඒ පින්කමේ විපාකය මෙලවදීම විපාක විඳින්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔය අපි දකිනවා මේ කාලය තුල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙන එක සිද්ධියක්.
ඒක කාලෙක ඉඳලා යන එකක්. හැබැයි කාලෙන් කාලෙට මතුවෙන එකක්. ඔබතුමත් දකින්න ඇති. අපි දැක්කා මේ රුවන්වැලි සෑයේ චෛත්‍ය රාජානන් වහන්සේට පූජා කරපු පූජා පාත්‍ර ගැන යම්කිසි මේ ප්‍රකාශයක්. දැන් ඔය අපි කියන්නේ ඔය ඒ අය ඇත්තටම උගත්තු නෙවෙයි. උගත්තුයි කියාගෙන හිතාගෙන ඉන්න අය කියන දෙයක් තමයි ඇයි මෙහෙම විනාශ කරන්න කියලා. ඇයි අපිට බැරි මේවා මේ නැති බැරි මිනිස්සුන්ට කන්න දෙන්න බැරි ඇයි කියලා අහනවා. මේ එතෙන්දී අපිට පේන දෙයක් තමයි රුවන්වැලි සෑයට ඒ විදියට කිරියාර පූජා පාත්‍ර ලැබෙන්නේ නිකම්ම නෙවෙයිනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයත් එක්ක උන්වහන්සේගේ ගුණයත් එක්ක උන්වහන්සේගේ ගුණ කදම්බයට තමයි මේ පූජාව සිද්ධ වෙන්නේ. සමාවෙන් හඳුරන්නේ දැන් මේ පසුගිය මම හිතන්නේ ඊයේ හෝ පෙරේදා දවසක මේ අපේ සහෝදරය තමයි මේ ඡායාරූපත් අපිට පෙන්වුවේ සහ පසුව මේ අන්තර්ජාලය හරහා මේ ඡායාරූප කිහිපයක් ප්‍රදර්ශනය කරුණා සහ ඒක විවේචනයට ලක් වෙලා තිබුණා. ඔබ වහන්සේ සිහිපත් කරන කාරණේට සමාන කාරණාවක්. දැන් මේ දිනවල හරි ප්‍රශ්නයක් තිබෙනවා ඔබ වහන්සේලාට වැඩම කරන්න පෙට්‍රල් ඩීසල් වල යම් ගැටලු තිබෙනවා අපි හැමෝටම. දැන් අපිට නම් කොහොම හරි පොලිමක ඉඳලා පෙට්‍රල් ටිකක් ඩීසල් ටිකක් කොහොම හරි කරලා ගන්න පුළුවන් ඕන වෙලාවක කාලා බීලා. නමුත් ඔබ වහන්සේලාට ටිකක් අමාරුයි පොලිම් වල ඉන්නවා කියන කාරණාව. අපි දැක්ක පහුගිය දවසක මේ විහාරස්ථානයක දානමය පින්කමක් සංවිධානය කළා ස්වාමීන් වහන්සේලාට පෙට්‍රල් යම් ප්‍රමාණයක් මේ ඒ ඇසුම් වල දාලා මේ පූජා කරනවා. මේක විවේචනය කරලා තිබුණා මේම දෙන්න ඕනේ නැහැ. මේවා මේ පොලිම් වල ඉන්නවා අතිශය මේ එදා වේල හම්බ කරගන්න බැරි මේ ත්‍රිවිල් අතර යදුරන් ඉන්නවා. ඒ අයට දුන්නා නම් ඊට වඩා පිනක් නේ කියන කාරණාවක් තිබුණා අපේ හැමතුරනේ. ඔව්. ඒකත් මම පැහැදිලි කරන්නම් මේ නවත්තපු තැනින් පටන් ගත්තොත් මේක ගැන ලොකු විවේචනයක් ගියා. ඇත්තටම මේක අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද? බුදුහාමුදුරන්ට ඇයි මෙහෙම ලැබෙන්නේ? එහෙමයි. බුදුහාමුදුරන්ට මෙහෙම ලැබෙන්න උන්වහන්සේ සුදුසු නිසා. එහෙමයි. සියලු පූජාවන්ට සුදුසුකම උන්වහන්සේ තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගත්ත සෝත්සාහයෙන්. නිකන් ලැබිච්ච එකක් නෙවෙයි. එහෙමයි. ඒක අවබෝධ කරගන්න බැරි අය මොකද කරන්නේ? මේ අරහන් කියන බුදු ගුණයට අභියෝග කිරීමක් නේ කරන්නේ. මේ ඇත්තටම මේ අපි මේ විදියට පූජාවන් කරලා සෑහීමකටපත් වෙන්න බෑ බුදුහාමුදුරන්ට. එහෙමයි. අපිට නොලැබෙන්නේ ඇයි එහෙනම්? ලැබෙන්න සුදුසුකම් ලැබුවා වගේම නොලැබෙන්න සුදුසුකමක් ලැබලා නැහැ. නේ? නොලැබෙන්නේ ඒකයි. ඒ නිසා පාරවල් ගානේ ඉල්ලන අය කියන්නේ මට ලැබිලා නැහැ. මං ලැබිලා නැත්තේ මොකද මං ලැබෙන කෙනෙක් වෙලා නැහැ. ලැබෙනවා නම් කෙනෙකුට එයා ලැබීමට සුදුස්සෙක් වෙලා තියෙනවා. ඔය ටික තේරුම් ගන්න බැරි අය තමයි බුදුහාමුදුරන්ට අභියෝග කරන්නේ. ඒ නිසා පින්කම තුල ලැබෙන්නේ ඒ ලැබෙන අවස්ථාවේ. අනිත් එක තමයි දැන් ඔබ සඳහන් කළා වගේ මේ ඔය ඉන්ධන පූජා කිරීම. ඉතින් වාහන පූජා කරනවා නම් ඉන්ධන පූජා කිරීමේ මේ වරදක් නෑනේ. එහෙමයි. නේ? වාහන පූජා කරනවානේ. වාහන පූජා කරන එකට පොඩි ගැටලුවක් තියෙනවා අපේ හැම. ඒක තමයි දැන් ඔය මෙහෙමනේ ඕක අපිට පේනවා දැන් කෙනෙක් විවේචනය කරනකොට ඒ විවේචනය කරන්නේ එයාගේ හිත තුල යමක් රඳවාගෙන. එයා විවේචනය කරන්නේ. දැන් ඒක සමහරක් අයට එහෙම වාහන පාවිච්චි කරන්න හැකියාවක් නෑ. ඒ කියන්නේ තමන්ගේ නොහැකියාව කෙනෙකුට ලැබෙනකොට ඊර්ෂ්‍යාවක් තමයි උතන තියෙන්නේ. තව එකක් තියෙනවා මේ අමුතු මතයක ඉන්නවා මේ වර්තමානයේ භික්ෂුන් වහන්සේලාට මේ දුෂ්කර ජීවිතයක් ගත කරන්න ඕන කියලා. එහෙම නෑ බුදුහාමුදුරුවෝ අනේ දැන් ජේතවනාරාමයේ පූජා කරනකොට එනම් ප්‍රතික්ෂේප කරන්න එපා. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයේ බාරගත්තනේ. එහෙමයි. ජේත කුමාරයා මේ ඉදම ගන්නකොටම බිමට කහවණු වතුරලා ගත්තේ. දැන් අද කාලේ ওই කියන මිනිස්සු එදා හිටියනම් ওই ජේතවනාරාමයේ ඉස්සරහා අවුරුදු ගණන් උද්ඝෝෂණය කරනවා. එහෙමයි. ඔක කරන්න දෙන්න බෑ කියලා. රටේ ජනතාවට කන්න දුන්න නම් හොඳයි කියලා. පන්සල් කීයක් හදන්න අන්න ඒ කතාවත් කියනවා. එතකොට එහෙම බුදුහාමුදුරුවෝ කෙනෙක්ගේ සිතුවිල්ලක් නේක. නේද? ජේත කුමාරයාගේ නමක් දාන්න තරම් නේ? අනේ පිටුසිටුමාට ඒ තරම් අනතිමානී ගුණයකින් ඒ තරම්
වමනාවකින් මේ විහාරය හදලා බුදුහාමුදුරන්ට පූජා කරනකොට ඕක බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරා නම් එහෙම ওই තරම් මේ වීදම් කරන්න ඕනේ මට කියලා ඒක එක එක්කෙනාගේ දෘෂ්ටි කෝණයන් එක්ක බලන එකක් නේද දැන් ඉස්සර ඔය හාමුදුරුවෝ දානෙට වැඩියාම බිම ඉඳ ගන්නවනේ කොට්ට දාලා නර නිදියන පොඩි කොට්ටේනේ දාන්නේ එහෙම අපහසුයක් විඳගෙන කාටවත් ආහාර ටිකක් ගන්න පුළුවන්ද ඉස්සර ක්‍රමයට අනුව ඒක ඒ තරම් අවබෝධයක් නැතිකම හරි මොනවා ක්‍රමයකට ඒක ආවා. හැබැයි වර්තමානයේ ඊට වඩා සැප පහසු විදියට ආහාර ටික ගන්න පුළුවන් නම් ඒ ආහාරයේ ගිජු වීමක් නොකල ඒ ටික කරනවා නම් ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා අපි දැන් අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පහසුකම් තියෙද්දි පහසුකම් ලබා ගන්න නැතුව අපහසුයෙන් ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා කියලා කියන්නේ ඒක මොඩකම. ඒ නිසා වාහනයක් පූජා කරනවා කියලා කියන්නේ ද වාහන කියලා කියන්නේ යාන වාහන කියන එකනේ. යාන වාහන පූජා කිරීම කියන එක එදා ඉඳලා තිබිලා තියෙනවානේ. නමුත් දැන් මේ රෝද හතරක් එක්ක වාහන ඒ කාලේ තිබ්බේ නැහැ. නමුත් ඒ කාලෙන් කාලෙට ඒවා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා ඉතින්. නමුත් දැන් ඒකට දැන් වික්ෂුන් වහන්සේලාට ලැබීමක් මේක. දැන් මට ලැබෙන දෙයයි ඔයාට ලැබෙන දෙයයි දෙකක්නේ. ඔයාට ලැබෙන්නේ කියලා ඔයා ඒක ලැබෙන කෙනාට විවේචනය කිරීම නෙවෙයි වෙන්න ඕනේ. එහෙමයි. මට ලැබෙන දේ ගැන උපේක්ෂාවෙන් අනුකම්පාවෙන් එහෙම නැත්නම් මෛත්‍රී සිතින් දරා ගන්න පුළුවන් නම් ඊළඟ අවස්ථාව ඔයාට ලැබෙයි. දැන් නොලැබෙන්නත් හේතුවක් තියෙනවානේ. නේ? දැන් මේ ඉන්ධන පූජාව කරනකොට භික්ෂුන් වහන්සේලාට ඔබ කිව්වා වගේ අර පහසුවක් තියෙනවානේ. දැන් ඕක සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට ඒ ඉන්ධන හලෙන් තෙල් ගහ ගන්න පුළුවන්. සමහරක් වෙලාවට එහෙම කරනවා. එහෙම ඉන්ධන හලේ දායකෙක් වෙන්න පුළුවන්. හැබැයි පොලිමේ ඉන්න අය ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඒක දකින්න කෙනා දකින්නේ එක කෝණයකින්. දැන් මම මේ වැඩසටහනේදීම එකපාරක් එක මහත්තයෙක් කතා කරලා කියනවා හාමුදුරනේ මම හිතනවා මට ඒ තරම්ම අවශ්‍ය නෑ ඒක. ඒ නිසා මං ඒක අයින් වෙනවා. එතනින්. පිටුම් පොලිමක ඉන්න කෙනෙක් කියලා. ඒතකොට එයා අයින් වුණොත් තව කෙනෙකුට අවස්ථාව නෙලැබෙන්නේ. එහෙමයි. එහෙම හිතන්නේ ගොඩක් අය නෙවෙයිනේ. එහෙම හිතෙන්නේ බොහොම කලාතුරකින්. දැන් භික්ෂුන් වහන්සේ නමක් වාහනයකට තෙල් ගහ ගන්න ඕ පොලිමකට ගියයි කියලා. කොක විනෝදයට දුවන්න තෙල් ගහ ගන්නව නෙවෙයිනේ නේ. එහෙමයි. මේ වගේ ආයතනයකට ඇවිල්ලා ධර්ම දේශනා කරලා මේ ධර්ම දේශනා වලින් කී දෙනෙක් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවද? අපිට කී දෙනෙක් කතා කරනවද? එහෙම. ආමුදුරුවනේ ඔබ වහන්සේගේ බණක් ඇහුවා බණ අහලා මම මෙන්න මේක මගේ හදාගත්තා කියලා ජීවිතේ. එතකොට ඒකෙන් අපි හිතමු එයාගේ පවුලේ අයට ඒක ලොකු සහනයක්නේ. දැන් කේන්ති යන අම්මා කෙනෙක් ඉන්නවා තාත්තා කෙනෙක් ඉන්නවා. ඒකේ ප්‍රතිඵලය දරුවන්ට ලැබෙනවනේ. ඒ දරුවෝ ඒ කරයි යනවනේ පාසලට. එයා එතකොට ඒ පාසලේ ඒ විදියට හැසිරෙනවනේ. එතකොට ඒ පාසලේ ඉන්න දරුවන්ටත් ඒක බාධකයක්නේ. ඒ සියල්ල මගහරව ගන්න පුළුවන් එක බණපදයකින්. එහෙමයි. එහෙනම් ඒක ලොකු සේවයක්නේ. ඒ නිසා එච්චර දෙයක් හිතන්න පුළුවන් අය ඉන්නේ ටික දෙනයි. හැබැයි අර විදියට ඉන්ධන පූජා කරන එක මං හිතනවා හොඳයි. ඒ වගේ කාලෙන් කාලෙට අවශ්‍ය දේ පූජා කරනවා නම් ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ නිසා ඒක ලොකු පිනක්. එහෙමයි. අපි පළවෙනි අවුරුද්දට අවස්ථාව ලබා දෙනවා. ගාල්ලෙන් නිරෝෂන් මහත්මයා ඉන්නවා. අයිබෝවන්. අයිබෝවන්. පෙරවන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඇත්තටම ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට මේ මනුස්ස ජීවිතය ඇත්තටම ලැබුණේ පින් කරන්න සහ පින් දෙන්න. එතකොට නමුත් අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් දෙනෙක් වෙනවා දවල් වෙනවා අන්තිමට මනුස්ස ජීවිතේ ගෙවිලා යනවා කරපු පිනකුත් නැහැ කරපු දේකුත් නැහැ අන්තිමට අපේ ස්වාමීන් වහන්සේ අපිට දැන් 7-5ක්වත් වෙන්නේ නැතුව මේ පංචශීල ප්‍රතිපත්තිය ඒතර ප්‍රාණඝාතයෙන් අපි ඈත් වුණොත් හොරකමින් වැරදි කාම සේවනයේ බොරු කියන්නේ නැතුව සුරාවෙන් ඈත් වුණොත් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ පුදුම පිනක් රැස් වෙනව නේද? එමුණොතින් ඇත්තටම මේ සබා දහමෙන් පවා අපිට පුදුම ශක්තියක් රැකවරණයක් ලැබෙනව නේද? අපගේ අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ගැන පැහැදිලි කරොත් ඉතාමත් වැදගත්.
එතුමා සඳහන් කරපු විදිහට පංචශීල ප්‍රතිපදාව තුල අකුසලයෙන් බැහැරවීමක් සිද්ධ වෙනවා. අකුසලයෙන් බැහැරවීම තුල දැන් අපි ගත්තොත් එහෙම ප්‍රාණඝාතය කියන අකුසලයෙන් බැහැරවීමනේ පළවෙනි ශික්ෂාපදයෙන් සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒ තුල මේ චමිල් මහත්තයෝ අපිට පැවරෙනව තව වගකීමක්. එහෙමයි. ඒ තමයි මම අනිකුත් ප්‍රාණීන්ගේ ජීවිතය ජීවත් කරවන්න උදව් කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. ඒ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. එහෙමයි. දැන් කෙනෙකුට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඒ වුණාට දැන් අපි හිතමු කෙනෙකුට ජීවත් වීමට උදව් කරන්න පුළුවන්කම තියෙද්දි උදව් කරන්නේ නැත්තම් එහෙමයි. ඒකත් මනුස්ස වර්ගයාට ගැලපෙන්නේ නෑ. එහෙමයි. අපි වර්ගයා හැටියට මනුස්සයන්ට උදව් කරගෙන ජීවත් වීම තමයි යහපත්. එහෙමයි. එතන මහා පිනක් සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ දැන් අපි දැක්ක පහුගිය කාලේ කොරෝනා සමයේ තමන් ගත්ත බඩු ටිකෙන් අල්ලපු ගෙදර මිනිස්සයාට කන්න ටිකක් නැත්තම් කෑම එකක් උයලා ගිහිල්ලා දුන්නා. ඒක මට ලොකුවට දැනෙන එකක් නෑ. ඒ කරන කෙනාට ලොකුවට දැනෙන එකක් නෑ. හැබැයි ඒ මිනිස්සයාගේ කුස පිරීමක් සිද්ධ වෙන්නේ. නේ? ඒතර ඒ කුසගින්නක් නිවනවා කියලා කියන්නේ අර ප්‍රාණඝාතයෙන් වැළකීලා පංචශීල ප්‍රතිපදාව තුල ඉන්න ගමන්ම එයා ඒකෙන් කරගන්නේ මොකද්ද? අනිත් අයගේ ජීවිත ජීවත් කරවන්න උදව් කරන කෙනෙක් බවට පත්. එහෙමයි. ඒ නිසා අර විදියට පංචශීල ප්‍රතිපදාව කියලා කියන්නේ කය වචන මේ මුල් කරගෙන සිදුවෙන අකුසල් වළක්වා ගැනීමක් නේ. අකුසලයෙන් මිදුණ කෙනා එතන සිද්ධ කළ අකුසලයේ එතන සිද්ධ වෙන්නේ පින. ඒ නිසා ඒ තුල එයාට ලොකු සමාජ මෙහෙවරක් කරන්නත් පුළුවන්. තමන්ගේ ජීවිතේට පිනක් එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි හිතන්න ඕනේ දැන් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ දන් දෙන එක හොඳයි. හැබැයි ඊට වඩා හොඳයි Tamanට ටිකක් තියෙන වෙලාවෙ දන් දෙන එක. දැන් අපිට ඉස්සර තරම් නැහැ. ඒ නිසා අපි කොහොමද දෙන්නේ කියලානේ හිතාන ඉන්නේ. නේ? ඉගෙන මිනිස්සෙක් ආවත් අනේ මේ අපිටත් නැතුවනේ ඉන්නේ අපි කොහොමද ඔයාට දෙන්නේ කියලානේ කියන්නේ. එහෙමයි. අපිට දෙන්න මේ වෙලාවේ තියෙන්නේ රුපියලද ඒ රුපියල දෙන්න ඕනේ. ඒ රුපියල දීලා මට රුපියල් 5ක් ඉතුරු තියනවා නම් ඒක ඒ වෙලාවේ ඒක කරගන්න ඕනේ. ඒ වෙලාවේ ඒක කරගන්න බැරුව මට අන්තිමටම රුපියල් 5ක් නැතු වෙලා කරගන්න ගියොත් එම් කොහොමදවත් වෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් තියෙන වෙලාවේ හිතක් හදා ගන්නවා කියන එක අමාරුයි දෙන්න. අර ගොඩක් තියෙනකොට හිත හැදෙනවා දෙන්න. නේද? ඒකට අපිට වැඩක් නැහැ මේව ඕනේ නැහැ. එහෙම කියලා හිතන්න පුළුවන්. හැබැයි ටිකක් තියෙන වෙලාවේ දෙන්න හිතක් පහල කරගන්නවා නම් ඒක ශක්තිමත් පිනක්. ඒ නිසා ඒ අයට තමයි මෙන්න මේ වගේ කාලවල ලැබෙන්නේ. එහෙමයි. ඒ නිසා ඒකත් කල්පනා කරන්න ඕන. එහම අපිට අද සුපුරුදු පරිදි දසනායක මහත්මයා කතා කරනවා නිකවැරටිය ප්‍රදේශයෙන් අපි ඔහුව සම්බන්ධ කරගන්නවා අපිට හැමදාම මේ සාපේ සරණක් වැඩසටහනේදී අදහස් හා ගැටළු ඉදිරිපත් කරන මහත්මෙක්. ශ්‍රීදරත්නත්වයට නමස්කාරය වේවා. දසනායක නිකවැරටිය මත දැනගන්න වමනයි මාසික දේශනාවේ දීඝනිකායේ සඳහන් වෙනවා. පින් දහම් කරන්න බැරි කාල 9ක් බඹසර හැසීම කියලා පෙන්නනවා. මේ කාල 9 ඔබ වහන්සේගේ සියලුම ශ්‍රාවකයන්ගේ යහපත උදෙසා පහදා දෙන ලෙස නමස්කාර පූර්වක පාද වන්දනාවෙන් ඉල්ලා සිටිනවා. සර්වන් සර්ණයි. අපි ආරාධනා කරන ඔබටත් පුළුවන් 0114 කියන දුරකථන අංකය විවෘතයි. 0114 දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. අපි අද කතා කරන්නේ මේ ආර්ථික අවපාතය අපිට මේ පින්කම් කිරීමේදී කොයි විදිහටද බලපාන්නේ? අතරම අපිට පුළුවන්කමක් තිබෙනවද මේ ආර්ථික අවපාතය ගලපාගෙන එක සමබර කරගෙන පින්කම් වල නිරත වෙන්න කියන කාරණාව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ ඒ නිකවැරටි දසනායක මහත්මයා සඳහන් කරපු විදියට පින්කම් කළ හැකි සහ නොකළ කර නොහැකි ස්ථාන පිළිබඳව
ධර්මයේ සඳහන් වෙනවා. ඒවා එක්ක ගත්තාම අර මනුස්ස ලෝකය තුල නැත්නම් අපි කියනවා ප්‍රතිසන්දිය නිවැරදි. ඒ වගේම අපි අර හැම පැත්තෙම ගැලපුණු අවස්ථාවක තමයි ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්කම තියෙන්නේ. තිරිසන් සතෙක් ගත්තොත් එහෙම ඊළඟට නරක තිරිසන් പ്രേත අසුර කියන මේ ස්ථාන හතරදීම පින්කම් සිද්ධ කරගන්න බෑ. ඊළඟට දැන් සමහර ප්‍රදේශ තියෙනවා. දැන් ප්‍රදේශ ගත්තාම හැම ප්‍රදේශයකම දැන් ඔය මැද පෙරදිග රටවල් තියෙනවා. ඒ වගේ රටවල් වල පින්කම් කරන්න බෑ. හාමුදුරුවෝ වඩම්මලා දන් දෙන්න ඒව කරන්න බෑ. එතකොට එයාට ඒ අවස්ථාව ගිලිහිලා යනවා. ඊළඟට උපදිනවා නම් අපි කියන්නේ මේ අවබෝධයක් නැති කට්ටිය ඉන්නවා. යමක් තේරුම් ගන්න බැරි අයට ඒ පින්කම් කරගන්න හැකියාවක් ලැබෙන්නේ ඒ අයට. ඊළඟට තව කියනවා අපි මේ ඒක සමාජයේ හඳුන්වන්නේ රෝගී තත්වයක් විදියට. ඒකත් උප්පත්තියක ඒක අවස්ථාවක්. මන්ද බුද්ධික නැත්නම් අර කෙලතොළුවන් කියන ඒ අයට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ විදිහට මට අවස්ථා 9ම නම් හරියට මතක නැහැ. ඇත්තටම ගත්තොත් එහෙම අපිට මේ පින්කම් කරන්න හැකියාව ලැබෙන උපරිම අවස්ථාව තමයි මේ අපි උදා කරගෙන තියෙන්නේ. ඒ තමයි මනුස්සාත්මය. එහෙමයි. ඒ මනුස්සාත්මය තුළ පින්කම් කරන්න හැකියාව තියෙද්දිත් සමහරක් උදවිය ඒවා නොකර ඉඳලා ඒවායින් මග හරව ගන්නවා ඒ අවස්ථාව. ඒ අවස්ථාව මග හරවගෙන කටයුතු කරනවා ලැබිච්ච මනුස්සාත්මය ගැන සැලකිල්ලක් නැතුව. අර එතුමා සඳහන් කළා වගේ මනුස්සාත්මයක් ලැබෙන්නෙම පින්කම් කරන්න කියන එක. ඒ මනුස්සාත්මය තමයි නිවැරදිම අවස්ථාව පින්කම් කරගන්න. දැන් දෙවිවරු පවා ඇතැම් වෙලාවට මනුස්සාත්මයන් වලට ආරූඪ වෙලා මේ ඒ මනුස්සාත්මයන් වලට මේ ඒ අය අනුගත වෙලා පින්කම් කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා මනුස්සාත්මය තුළ පින්කම් කරගන්න අවස්ථාව අපිට දවසින් දවස ගිලිහිලා යනවා කියලා කියන්නේ. දැන් මොන හේතුන් නිසා හරි අපිට ආර්ථික අපහසුතාවයන් එහෙම නැත්නම් වෙනත් කාරණාවන් නිසා ගිලිහිලා යනවා කියලා කියන්නේ ඒ අවස්ථාව නැවත උදා වේද කියන එක අපිට කියන්න බෑ. ඒ නිසා අපි කියන්නේ මේ අවස්ථාව හොඳම අවස්ථාව තමන්ගේ ජීවිතේට සුළු හෝ පිනක් කරගන්න අවස්ථාවක් බවට පත් කරගන්නවා නම් ඒක වටිනවා. ඒ මම හැමදෙන්නේ ගෝපාල විමානයේ සඳහන් වෙන එක්තරා ගෝපල්ලෙක් ඊටාම දුප්පත් අසරණ ගෝපල්ලෙක් මේ තමන්ට මේ ගෝපල්ලා විදිහට හරක් බලා ගන්න කාර්යයෙන් නිරත වෙන්නේ. ඔහු උදේම අවදි වෙලා පිට්ටුවක් තඹා ගන්නවා. පසුව එය තමන් රැකියාව කරන ස්ථානයට අරන් ගිහිල්ලා දවල් වෙද්දී මේ පිට්ටුව ආහාරයට ගන්න සූදානම් වෙද්දී දකින්න රහතන් වහන්සේ නමක් වැඩම කරනවා. තමන්ට තියෙන එච්චරයි. චර්මයි කන්න තියෙන්නේ. නමුත් ඔහු කල්පනා කරනවා මම මේක දෙනවද නැද්ද කියලා කල්පනා කරලා ඔහු කල්පනා කරනවා නෑ මම මේක දෙනවා. මම මේක දීලා පිනක් කරගන්නවා. ඔහු කාලිනෝ ටික මොහොතකට පස්සේ ඔහුට ඔහුගේ හරක් ටික වෙන පැත්තකට යනවා දැකලා ඔහු එය වළක්වන්න යද්දී ඔහුට නායක දෂ්ට කළා ඔහු ජීවිතක්ෂරපත් වෙනවා. නමුත් ඔහු ඉපදෙන්නේ දිව්‍ය ලෝකේ. ඔව් ඒ කියන්නේ මහා ලොකු පින්කම් කරලා නෙවෙයි දිව්‍ය ලෝකේ යන්නේ කියන එක තමයි එකෙන් කියවෙන්නේ. එහෙමයි. ඔය වගේම තමයි අර මුගලන් මහරහතන් වහන්සේට පුංචි දරුවෙක් විදියට පිට්ටු කෑල්ලක් පූජා කරලා ඒ පිනෙනුත් දිව්‍ය ලෝක උප්පත්තියක් ලැබෙනවා. ඉතින් අර ඔබ කිව්වා වගේ සමානම කතාවක් ඒකත්. ඒ නිසා මහා පින්කම් කරන්න ඕනේ. සමහර වෙලාවට මේ කිසි කරන්න යන ඉඳුල් ටික
හිතන්නකෝ විසි කරන්න යන ඉඳුල් ටික කාටවත් ප්‍රයෝජනයක් ගන්න බෑනේ මිනිස්සෙකුට. හැබැයි මේකත් පින් සිතින් විසි කරන්න පුළුවන් නම් මේක මේ කුඩා සතෙකුගේ ආහාරයක් වේවා කියලා විසි කරන්න පුළුවන් නම් ඒ විසි කරන ටිකත් කෙනෙකුට ආහාරයක් නම් ඒකත් පිනක්. මොකද තිරිසංගත සතෙකුට ආහාරයක් දෙනවා නම් ඒ ආහාර වේල ආනිසංස ලැබෙනවා කල්ප 100ක්. ඒ තිරිසංගත සතෙකුට දානයක් දුන්නා. දානයේ විදියට සිතුවිලි ඇති කරගෙන එය විසි කිරීමත් එක්ක. විසි කිරීම නෙවෙයි. ඒතකොට ඇත්තට මෙතන පරිත්‍යාගයක් තමයි කරන්නේ. එහෙම පවා පින්කම් කරගන්න පුළුවන් අවශ්‍යතාවය තියෙන අයට. අවබෝධය තියෙනවා නම් දැන් මේ බෞද්ධ මාධ්‍ය ජාලේ ඒ අවබෝධය තමයි ලබා දෙන්නේ. පින්කම් කරගන්න අවබෝධය තියෙන අය පින්කම් හදාගෙන කරනවා. දැන් හිතන්න ධර්ම දේශනාවට වඩින හාමුදුරුවන්ට අපි තුන් වාහනයක් නැහැ. හාමුදුරු වඩම්මනවා. Tamanට වාහනයක් තියෙනවා. සමහර වෙලාවට මේ ප්‍රදේශයට එනවා කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ මාර්ගයේම එන කෙනෙක්. වෙයි දේශකයන් වහන්සේ නමක් ධර්ම දේශනාවට වැඩම කිරීම එයාට වෙනම අමුතුවෙන් ඉන්ධන වැය වෙන්නෙත් නැහැ. කාලය වැය වෙන්නෙත් නැහැ. නමුත් එයාට පිනක් සිද්ධ වෙනවා. ඇයි? ධර්ම දේශකයන් වහන්සේ නමක් වැඩම කරන්නේ. දැන් ওই ගෙවල් වල පින්කම් කරන්නේ Taman පින්කම් කරනවා කියලානේ හිතාගෙන. නේ අනිත් අයටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හාමුදුරුවෝ වැඩම කරනකොට පයදෝවණී කරන්න පුළුවන් නම් ඒ පයදෝවණී කිරීම තුලත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ පින සලසා ගන්න. ඒ නිසා අවබෝධය ඇති කරගත්තොත් අපි කල්පනා කරලා බැලුවොත් අපිට ඕනෑ තරම් පින්කම් කරගන්න පුළුවන්. එහම අපිට වැලිගමින් අජිත් මහත්මයා දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. අයබෝවන්. අයබෝවන් තෙරුවන් සරණයි. බොල්ලන්දේ ඥාන ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන බෞද්ධ කාල මණ්ඩලයේ පින්වත් මැදිරියේ සිට ස්වාමීන් වහන්සේගේ අවසරයි. ස්වාමීන් වහන්සේ මම ගොඩක් උත්සාහයෙන් කටයුතු කරන තරුණයෙක්. මම සයන් රැකියාවකින් ජීවත් වෙන්නේ. මේ අන අතරතුරේදී මගේ මේ වැලිගම ප්‍රදේශය තුලදී හැම කෙනාටම දකින්න ලැබෙනවා ස්වාමීන් වහන්සේලා නමක් පාරේ තැන් වල සැරිසරනවා. මේ ස්වාමීන් වහන්සේ රෝගී භික්ෂුවක්. නමුත් අවට විහාරස්ථාන ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේට දානමාන කටයුතු ඒ සියල්ල සම්පාදනය කරනවා. ඉතින් මට මේ ස්වාමීන් වහන්සේ දැන් සතියකට කලින් මුණ ගැහුණා. ඉතින් මට පුළුවන් විදිහට මම මේ ස්වාමීන් වහන්සේට තැඹිලි ගෙඩියක් ඒ අවස්ථාවේ හැටියට පූජා කරා ආහාරයක් විදියට. ඉතින් මෙවැනි පින්කම් අද කාලේ අපේ තරුණ දරුවන්ට ඕන තරම් කරගන්න පුළුවන්. අපේ විහෙර විහාර ස්ථාන තියෙනවා ගොඩාක් ගරා වැටිච්ච ඒ වගේම භික්ෂුන් වහන්සේලාට නඩත්තු කරගන්න බැරි මේ විහාරස්ථාන පිරිසකර කරලා එවැනි අරගලයක් කරනවා නම් ඒක උතුම් ක්‍රියාවක් විදිහට මා සලකනවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අපි ඔබ වගේ කරනවා ස්වයං රැකියාවක නිරත වෙමින් දහමද තමන්ගේ ජීවිතයට උපයෝගී කරගනිමින් ඔබ මුළු සමාජයටම ආදර්ශයක්. ඔව් ඒක තමයි. ඒ තරුණ මහත්මයා තමන්ගේ රැකියාව ස්වයං රැකියාවක් විදිහටත් කරගෙන යන අතරතුර තමන්ට ලැබුණු අවස්ථාවේ පිනක් සිද්ධ කර ගැනීමනේ කරලා තියෙන්නේ. එහෙමයි. අනිත් එක මේ එහෙම අර ලැබෙන අවස්ථාවේදී පින්කම් කිරීම කියලා කියන්නේ අපි ඒ වෙලාව තුල බොහොම සිහි කල්පනාවෙන් එතෙන්ට යෙදෙනවා. ඒ අවස්ථාවත් එක්ක හදිස්සියේ යෙදෙන පිනක්නේ. ඒ වගේම තමයි ඒකේ ආනිසංශයක්. Tamanට නොහිතන වෙලාවක තමයි ඒක ලැබෙන්නේ. ඒ නිසා ඒ මහත්මයා ගැන අපි ඇත්තටම අගය කළ යුතුයි. තරුණයෙක් විදියට අපි දැකලා තියෙන සමහරක් තරුණ අය බොහෝ දුෂ්කරතාවයන් තියෙන විහෙර විහාරස්ථාන පිළිසකර කරනවා. ඒ වගේම ඒකට අවශ්‍ය කරන වියලි ආහාර දානයන් පූජා කරනවා. ඒවත් එක්ක තරුණ දරුවෝ දැන් අලුත් විදිහට හිතන්න අරන් තියෙනවා. තමන්ගේ උපන්දිනේට තමන්ගේ යාළුවන්ට කතා කරලා විනෝද වෙනවා වෙනුවට අසරණ වෙච්ච දුප්පතුන් වෙනුවෙන්
ආහාර ටිකක් දීලා ඒකෙන් සතුටක් විඳින්න උත්සාහ කරනවා. ඒ වගේම දුර බැහැර පුංචි හාමුදුරුවෝරුන් වැඩ ඉන්න පිරිවෙන් වලට ගිහිල්ලා ඒ පුංචි හාමුදුරුවරුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පොත්පත් ටිකක් දීලා ඒකෙන් සතුට ලබන්න උත්සාහ කරනවා. අද එහෙම සමාජයක් නැතුවම නෙවෙයි අපි අර මේ සමාජයේ වැරදිම හොවා දක්වනවට වඩා එවැනි දේවල් අපි දකිනවා. ඒ දකින්න දේවල් අපි කියන්නත් ඕනේ. මටත් දැන් එක සිද්ධියක් මතක් වෙනවා. මේ මමත් ඔය දන්න මහත්තයෙක් එතුමා උදේට වැඩට යනකොට පාරේදී මුණ ගැහිච්ච එක්තරා භික්ෂුන් වහන්සේ නමකට තමන්ට දවල්ට කන්න තිබ්බ මේ කෑම පැකට් එක එයා පූජා කරලා ඒ දවසේ එයා වතුර ටිකක් දීලා හිටපු දවසේ එයා කියනවා ස්වාමීන් වහන්සේ හවස මට දැනුණු සුවය මම බත් කාලා ලබන සුවයක් නෙවෙයි කිව්වා. ඒ ඊට වඩා දැනෙන සුවයක් ඇත්ත. ඒ අර තමන්ගේ හිත එකඟ කරගෙන බඩගින්න ඉන්නත් හිත එකඟ කරගන්න එපා. ඒ හිත එකඟ කරගෙන සිත ශක්තිමත් කරගෙන තමන්ට තියෙන එකම බත් පැකට් එක දානය සඳහා පූජා කරනවා කියලා කියන්නේ එතන උත්සාහය ඒ වගේම වීරිය මේ සියල්ලත් එක්කනේ තියෙන්නේ. එතකොට ඒකේ දැනෙන මේ සුවය හිතට ගතට දෙකටම දැනෙනවා. ඕක තමයි දැන් ඔය අර ඒක සාටක බමුණගේ කතාවෙත් කියවෙන්නේ ඒක. ඒක සාටක බමුණට එක සලුවයිනේ තිබුණේ. සලු ගොඩක් තිබුණේ නෑ. එක සලුවයි තිබුණේ. බණහමින් ඉන්නකොට එයාට ඒ සලුවයි පූජා කරන්න හිතුනේ. එහෙමයි. ඊදර ගිහිල්ලා මොන හරි ගෙනල්ලා පූජා කරන්න නෙවෙයි. ඒ සලුව පූජා කරන්න ඕන කියලා හිතන්නේ. හැබැයි ඒකට හිත හදාගන්න එයා ලොකු සටනක් කරනවා. අර දානංච යුද්ධංච සමානමාහු කියලා කියනවනේ. ඒ වගේ තමයි. එයාට ඒ දාන සිතුවිල්ල ඇති කරගන්න රැයක් එළි වෙනකන් සටන් කරන්න ඕන. හැබැයි එයා ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කළේ සිතත් එක්ක ලොකු සටනක් කරලා. ඒකෙදි වීරිය යට තිබුණා. එයා අතහැරියේ නෑ. එයා බැලුවේ නෑ ඉදිරියේදී මොකද කරන්න කියලා. ඉදිරියේදී යාට මේක නැතුනොත් මං කොහොමද එළියට පහළියට යන්නේ කියලා කල්පනා කළේ නෑ. ඒ සිතුවිල්ල විතරක්ම ඇති කරගන්න දැඩිසේ වීරිය වැඩුවා. ඒ නිසා Tamanට තියෙන එකක් වෙන්න පුළුවන්. ඒ දේ දෙන අය අදත් ලෝකේ ඉන්නවා. ඒ නිසා අපි ඒක දකින්න මේ සමාජය තුළ. එහෙමයි. අප සමායන පැහැදිලිවන්නේ දැන් මේ කිවන කාලය තුල පෙට්‍රල් ටිකක් ලබා ගන්න, ගෑස් ටිකක් ලබා ගන්න ඒ කියන කාරණා හරි අමාරුයි. ගෙදරක සමහරවිට ගෑස් එක නැති වුනහම අපි දරලිපකින් උයලා තමයි කාර්යයන් කරගන්නේ. ඉතින් අම්මා කෙනෙක්ට ලොකු වෙහසක් දරන්න වෙනවා මේ ජීවිතයේ කියන කාර්යයේදී විශාල තරගයක් කරන්න වෙනවා. ඔබ වහන්සේ මතක් කරපු විදිහට දැන් ස්වාමීන් වහන්සේලාට අපි දානය සම්පාදනය කරනවා. ඒ දානය සම්පාදනය කියන්නේ දානය හදනකොට ඒ සඳහා වියදම් කරනකොට ඒ දාන පන්සලට අරන් යනකොට ලොකු වෙහසක් ගන්න සිද්ධ වෙනවා. ඒ වෙහසේදී අතහැරලා දැම්මොත් එතන ගැටලුවක් තියනවා නේද අපේ ආම්දුරනේ? ඔව්. අද කරන්න බෑ මම මේ ප්‍රශ්නේ නිසා ටිකක් මග හැරලා ඉන්නවා කියලා. ඔව් මග හැරලා ඉන්නවයි කියලා සමහර වෙලාවට හිතුවොත් ඒ අවස්ථාව ආයේ එන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒ නිසා අර ලැබෙන අවස්ථාවේ එය සිද්ධ කරනවා නම් ඒක තමයි වටින්නේ. මොකද ඒ අවස්ථාව ආයි නැවත එයිද කියන එක අපිට විශ්වාසයක් නැති නිසා. අනිත් එක තමයි අපිට පුළුවන් උපරිමයෙන් කිරීමයි කරන්න ඕනේ. දැන් අල්ලපු ගෙදර මිනිස්සයා දන් දෙනකොට හාමුදුරුවෝ 25 නමක් වැඩමුවා. මම ඊට වඩා ටිකක් වඩම්මන්න ඕන කියන හැඟීම දැන් කරන්න බෑ. දැන් මගේ තියෙන ස්වභාවය අනුව තීරණය කරන්න ඕන මට 5 නමක් නම් වඩම්මන්න පුළුවන්. ඉස්සර මං 19ක් වඩම්මලා දුන්නා. දැන් හැබැයි අද මොටුව මට 5 නමකටයි. එහෙනම් මං 5 නමකට දාන පිළියෙල කරනවා. අනිත් එක තමයි මේ වෙලාවේ අපි කියන්න ඕනේ අර ආටෝප විදියට දන් දෙන්න බෑ මේ කාලය තුල. එහෙම සුදුසුත් නැහැ. සමහර දේවල් තියෙනවා තමිල් මහත්තයෝ දන් දෙනකොට අපි නිවැරදි කරන්න ඕනේ. ඒක අපේ යුතුයකමක්නේ. දැන් සමහර දේවල් තියෙනවා මේ ඒවා නොතිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් හිතන්නකෝ මේ ලොකු පළතුරු වට්ටියක් තියෙනවා කියලා. ඒ කාලේ හැටියට පළතුරු වට්ටියක් තිබුණයි කියලා ගැටලුකුත් නැහැ. හැබැයි අද වෙනකොට
එහෙම පළතුරු වට්ටියක් නොතිබුණා කියලා දානේ අසම්පූර්ණ නැහැ. දානේ සිතුවිල්ලනේ තියෙන්නේ. ඒ නිසා ඒකට වියදම් කරන එක සමහර වෙලාවට ඒ හාමුදුරුවන්ගේ විමසලා බැලුවොත් එහෙම මේ කාලේ හැටියට බෙහෙත් ගන්න හාමුදුරුව කෙනෙකුට ඒ වියදම එතෙන්ට දුන්නොත් එහෙම ඊට වඩා පිනක් නිරෝගීකම ලබන්න හේතු වෙන එකක්. අනිත් එක උන්වහන්සේට නිරෝගීලාභේ ලැබෙනවා ඒක තුල. ඒ නිසා අර ඒ විදියට කල්පනා කරලා පින්දහම් කරන්නත් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි ඒක මතක් කරන්න ඕනේ. මොකද අනවශ්‍ය වියදම් කිරීම කරනවට වඩා හොඳයි අවශ්‍ය දෙයකට වියදම් කරන එක. අර මම කිව්වා වගේ ඉස්සෙල්ලා ඒකත් අවබෝධය තුලින්මයි ලැබෙන්නේ. Tamanට අර හැමදාම කරපු දේවල් කරන්න බැරි වෙයි. හැබැයි ඊට වඩා ප්‍රයෝජනවත් දෙයකට ඒක යොමු කළොත් ඒකෙන් අවශ්‍යතාවයත් ඉෂ්ට වෙනවා, පිනත් සිද්ධ වෙනවා. එහෙම අපි සාම්ප්‍රදායික වෙන්නත් හොඳ නැහැ. ඒ වගේම සබුද්ධික වෙන කාරණාවෙදිත් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. තවත් ලොකු හිතේ ගැටලුවක් මතුවෙන අවස්ථාවක් තමයි අපේ හාමුදුරනේ මේ බුද්ධ පූජාව සූදානම් කිරීමේදී සහ පූජා කිරීමේදී. දැන් මේ විදිහට ගත්තාම මේ තියෙන ප්‍රශ්නත් එක්ක බුද්ධ පූජාව ලොකු පාත්‍රයකට බෙදලා පූජා කරන එකේ යම් ගැටලුවක් තිබෙනවා. තම කාරණාව. ඒ වගේම ධෛර්යකව පවිත්‍ර පූජා කිරීමේ ගෙදරදී යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතුරුපසක් පූජා කිරීමේදී යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. හැමදාම ගෙදර බත් කනකොට බත් කාලේ ඉවර වෙලා අතුරුපස ගන්න කෙනෙක් සමහර වෙලාවක හැමදාම ඒ නිසා මේ විදිහට නොකර ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නේද අපේ හැමදෙරේ තමන් කන එක නතර කරලා ඒ බුද්ධ පූජාව තියෙන එක තව වැඩි කරගන්න. ඔව් ඒක මෙහෙමයි. ඒක ශ්‍රද්ධාවේ හැටියට තමයි ඒක වෙන්නේ. එහෙමයි. මම කතාවක් කියන්න. එක දරුවෙක් හිටියා. ඒ දරුවා බොහොම දුප්පත්. මේ ලංකාවේ කෙනෙක්. ඒ දරුවා බොහොම දුප්පත්. හැබැයි එයාගේ ස්වභාවයක් තියෙනවා. එයාට ඇපල් ගෙඩියක් හම්බුණත් එයා ඒක බුද්ධ පූජාවට නොතියා එයා කන්නේ නැහැ. කොච්චර බඩගින්නේ හිටියා. එහෙම අයත් ඉන්නවා. ඒ තියෙන්නේ ජමිල් මහත්තයෝ ශ්‍රද්ධාව. එක පැත්තකින්. අනිත් එක තමන්ගේ බඩගින්න ඉවසා ගැනීමේ තියෙන වීරිය. තමන් බඩගින්න ඉඳලා බුද්ධ පූජාව තියන්න කෙනෙකුට බුද්ධ පූජා කරන්න කෙනෙකුට හිතෙනවා නම් ඒ තුල අපි දකින වීරිය චරිතයක් ඒක. එහෙමයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපරාධෙනි තමන් කාලා ඉන්න ඕනේනේ කියලා. නෑ, එයාගේ ශ්‍රද්ධාව ඊට වඩා ඉහළයි. දැන් ඕකම තමයි බුදුහාමුදුරුවෝ ගැන අභියෝග කරන අය ඉදිරිපත් කරන්නේ. දුප්පතුන්ට දෙන්න තිබ්බනම් හොඳයි කියලා. ශ්‍රද්ධාව තියෙන කෙනාට ඊට වඩා දෙයක් දැනෙනවා. එහෙමයි. එයාට දැනෙනව නෑ. ඊට වඩා මම කන්නේත් නැතුව බුදුහාමුදුරුවන්ට පූජා කළොත් ඒක මගේ ශ්‍රද්ධාව. ඒ විතරක් නෙවෙයි, ඒක මගේ වීරිය. ඒයින් මට පිනක් සිද්ධ වෙනවා. එහෙමයි. ඒ නිසා කෙනෙකුට බුද්ධ පූජාව මහා ඉහලින් තිබ්බේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කොයිම වෙලාවකවත් එයාට අනුතරක් කරන්නේ. එහෙමයි. දෙවිවරු වගේ නෙමෙයිනේ බුදුහාමුදුරුවෝ. හැබැයි ඒක එහෙම හිතෙන්නේ කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාවේ ප්‍රමාණය අනුව. එහෙමයි. ඒක ලොකු පාත්‍රයකට බෙදනවද පොඩි පාත්‍රයකට බෙදනවද කියන එක තීරණය කරන්නේ තමන්ගේ හිතේ ශ්‍රද්ධාව අනුව. එහෙමයි. ඒ නිසා ශ්‍රද්ධාවට මේ කිසිම කාරණාවක් හේතු වෙන්නේ නැහැ. එහෙමයි. අර ඉස්සෙල්ලා කතා කරපු තරුණයා කිව්වා වගේ එයාට පුළුවන් වුණේ තැඹිලි ගෙඩියක් පූජා කරන්න. එහෙමයි. ඒතකොට තැඹිලි ගෙඩියක් පූජා කරන්නවත් කෙනෙකුට හිතෙන්නේ නැති වෙලාවල් තියෙනවා. එහෙමයි. උන්වහන්සේ මේ වික්ෂුණාංශයට මේ ඒ වෙලාවේ දාන වෙලාවක් වුණත් එහෙම කෙනෙකුට නොහිතෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා එහෙම සිතක් හදාගෙන තියනවා කියලා කියන්නෙම එයා ජයග්‍රහණය කරපු කෙනෙක්. ශ්‍රද්ධාව එයාගේ ජීවිතේට පිහිටුවා ගත කෙනෙක්. දැන් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවානේ ජීවිතේට පිහිටුවා ගත යුත්තේ මොනවද කියලා. එහෙමයි. ඒදි කියනවා මේ මනවින් පිහිටුවා ගන්න ඕනේ ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව ධනයක් ලාභයක් වෙනවනේ. ඒ තුලම දැන් ශ්‍රද්ධාවන්තයෙකුට ලැබෙන ආනිසංසය තමයි බුදුහාමුදුරු කියනවා මේ ශ්‍රද්ධා කියලා සූත්‍රයකදීම එයාට තමයි පළමුවෙන් ලැබෙන්නේ. එහෙමයි. දැන් හිතන්න මේ ආයතනයෙන්
ඔය සමාජ සත්කාර කරනවා. සමාජ සත්කාර කරන්න ඉදිරිපත් වෙන්නේ හොඳ ශ්‍රද්ධාවන්ත පිරිසක් හොයාගෙන. එහෙමයි. දාමරිකෝ හොයාගෙන ගිහිල්ලා දෙන්නේ නැහනේ. එහෙමයි. ශ්‍රද්ධාව තියෙන, ගෞරවය තියෙන, තුනුරුවන් විශ්වාසයෙන් කටයුතු කරන එහෙත් දුප්පත් වෙන්න පුළුවන්. එහෙමයි. එහෙමයිට තමයි මූලික අවස්ථාව ලැබෙන්නේ. එහෙමයි. ඒක ශ්‍රද්ධාවන්තයාට ලැබෙන ආනිසංසයක් විදිහට බුදුහාමුදුරු පෙන්නනවා. එහෙමයි. එයා ළඟට තමයි ඉස්සල්ලාම යන්නේ. දැන් පහුගිය කාලේ කොරෝනා කාලේ පන්සල් වලින් ආධාර බෙදුවා. එහෙමයි. සමහරක් අය දොස් කිව්වා හාමුදුරු තෝර දුන්නා කියලා. එහෙමයි. ඒ තෝර දෙන්නේ එයාට ලැබෙන ආනිසංසය. එහෙමයි. ඉතින් තෝර දෙනවා කියලා කියන්නේ හාමුදුරුවෝ දන්නවා පන්සලට එන යන තුනුරුවන්ට ගෞරවය දක්වන. එහෙම කෙනෙක් ඉන්නවනම් එයාගේ ගැන තමයි අවධානය යොමු වෙන්නේ. එහෙමයි. ඒක එයාට ලැබෙන්නේ එයාගේ ශ්‍රද්ධාව නිසා. එහෙමයි. අපිට ඒකට අභියෝග කරන්න බෑ. එහෙමයි. ඒ නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ ධනයක් කෙනෙකුට. ශ්‍රද්ධාව ලාභයක් වෙනවා කෙනෙකුට. ඒ නිසා ඒ ශ්‍රද්ධාසිත ඇති කරගන්න වෙන කිසිම සාධකයක් හේතුවක් වෙන්නේ නැහැ. එහෙමයි. එහෙමනම් අපි අද වැඩසටහනට සමාප්තිය සටහන් කරන්න සූදානම් වෙන්නේ. මේ සමාප්තිය සටහන් කරන්නේ අපි ලබන සතියත් සම්බන්ධ කරගෙන අපි බලමු අපිට ලබන සතියේ කතා කරන්න තිබෙනවා මේ ආර්ථික අවපාතයත් එක්ක අපි පින්කම් කරන්න කොහොමද අපේ ශක්තිය යොදවන්නේ, ඒ සඳහා මොනවද අපිට කරන්න පුළුවන්, අපි මේ ධර්ම දානමය පින්කම් වලට මේ විදිහට කොහොමද අපි අපේ මේ ශක්තිය යොදවන්නේ කියන කාරණාව අපි ලබන සතියේ සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. අපි රටේ අර පිළිබඳක් නැතුව මේ පාලකයන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව කතා කරා වගේම අපිට තිබෙනවා යුතුකමක් අර පිළිමැස්මෙන් කටයුතු කරන්න, මේ තියෙන ධනය හරියට වියදම් කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. මොකද අපි මේ ජීවිතය ගැන හිතනවා වගේම අපිට තියෙනවා අපේ මෙලොවින් පරලොව ගැනත් හිතන්න. ඒ නිසා අපි ලබන සතියේ සාකච්ඡා කරමු මේ ගැන. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ලබන සතියේත් වැඩම කරන්න ආරාධනා කරනවා. අපි එහෙමනම් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. කැලණිය වේවැල් දුව ශ්‍රී නාගරුක්කාරාමාදී අපේ පති පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත අපේ දෙහිපේ චන්ද්‍රබල ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි අද ඊටාම ගෞරවණීයව මතක් කරනවා. අපිට වැඩසටහන වෙනුවෙන් දායකත්වයක් කරන්න පුළුවන්කම ලැබුණා. අපි ඊටාම පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. ඉතින් ඔබට පුළුවන් මේ වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ අරගෙන කටයුතු කරන්න. ඉතින් මේ සුවහසක් ජනතාවගේ ධර්ම කාරණාවන් ගැටලු සාකච්ඡා කරන වැඩසටහනක්. ඒ නිසා තවත් කෙනෙක්ගේ හිත සන්තෝෂ කරන්න පුළුවන් නම්, ඒ හිතට සහනයක් එක් කරන්න පුළුවන් නම් අපිට මේ ධම් සාකච්ඡාවේදී ඒ ඔබට ලොකු පිනක් බවට පත් වෙන නිසා අපි ආරාධනා කරනවා ධර්ම දානමය පින්කමට මේ වැඩසටහනට දායකත්වයක් කරන්න. අපි වැඩසටහන නිමාවටපත් කරන ඔබ වහන්සේට ආරාධනා කරන්නේ දායකත්වයේ පිළිබඳව පුණ්‍යානුමෝදනාවක් සිදු කරමින්ම. ඔව් චමින් මහත්තයෝ අද මේ වැඩසටහන සඳහා දායකත්වයේ දරලා තිබෙන පිළියන්දල පදිංචි දිලේකා ප්‍රනාන්දු ස්වාමි දියණිය, වැඩිමහල් දියණිය, චේතනී ගුණසේකර, විනුජ ගුණසේකර පුතණුවන්, බාල දියණිය, දිල්මිනි චමෝදා ඇතුළු ඒ පවුලේ ඇත්තෝ. ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙන්නේ අභාව ප්‍රාප්ත ජගත් දේශප්‍රිය ගුණසේකර මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කරන්න. අගෝස්තු මාසේ 3 වෙනිදාට යෙදුණු ඒ තෙමස් පූර්ණ පින්කම නිමිති කරගෙන එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමටයි දායකත්වයේ දරන්නේ. ඉතින් මේ වගේ වැඩසටහන් වලට දායකත්වයන් දරනවා ටිකක් අඩුයි. එහෙමයි. මේකත් පින්වත්නි ධර්ම දානයක්. එහෙමයි. මොකද ධර්ම සාකච්ඡා කිරීමත් නිවනට හේතු වෙන කාරණාවක්. ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව කියන කාරණා තුලින් ධර්මය අපිට ගලපා ගන්න පුළුවන්කම තියෙනවා. ධර්ම දේශනාවකටත් වඩා ධර්ම සාකච්ඡාවක් තුලදී ධර්මය පහසුවෙන් ගලප ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ තුලත් ධර්මය ලෝකයට ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් ඒ ධර්ම දානමය පින්කමක් තමයි සිද්ධ වෙන්නේ. මේ ධර්ම දානමය පින්කම අද දවසේ ඒ ඇත්තන් විසින් සිද්ධ කරගන්නට යෙදුණා. ඉතින් ඒ බලාපොරොත්තු වෙන විදියට මීට තෙමසකට පෙර පරලෝසපත් වන්නට යෙදුණ ජගත් දේශප්‍රිය ගුණසේකර මහත්මාණන්ට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වීම තුලින් එතුමාගේ භවගාමී ජීවිතය සුවපත් කර ගනීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
ඒ ධර්ම දානමය පින්කම සිදු කරන්නට යෙදුන දිලේකා ප්‍රනාන්දු ස්වාමි දියණිය, වැඩිමහල් දියණිය, එවැගේම බාල දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම මේ ධර්ම දානමය පින්කම හේතු කොටගෙන ඒ ඇත්තන්ටත් මේ ලෝක වශයෙන් සැනසීම උදා කරගන්නට, කායික සුවය, මානසික සුවය, ජීවිතයේ සිත ශාන්තිය සලසා ගන්නට මේ උතුම් ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වුණ අපේ ශ්‍රාවක පින්වතුන් සියලු දෙනාටමත් මේ තුලින් තමන්ගේ ජීවිතේ ගැටලු निराකරණය කරගන්නට හැකියාව ලැබේවා. ඒ තුලින් ඔබගේ ධර්මඥානය දියුණු වේවා. ඒ තුලින් ඔබට මෙලව සැනසිලිදායක ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය තුලින් මේ අවස්ථාවේ ඔබට මේ සිදු කරගත්තා වූ උතුම් පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන මෙලව සැනසෙල්ල, පරලොව සැනසෙල්ල, දෙලොව සැනසෙල්ල, අවසන උතුම් නිවන් සැනසෙල්ල පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චමිල් මහත්මයා ඇතුළු අපේ බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නට දැක්වූ සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. තම තමන්ගේ ජීවිතවල අභිවෘද්ධිය, සිත ශාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. සාදු සාදු සාදු. පිළියන්දල පදිංචි බිරිඳ දිලේකා ප්‍රනාන්දු මහත්මිය, වැඩිමහල් දියණිය චේතනී ගුණසේකර, එවැගේම විනුජ ගුණසේකර පුතුණුවන් සහ බාල දියණිය දිල්මිනී චමෝදා ඇතුළු පින්වතුන් අද මේ ශ්‍රාවක පිළිසරණක් වැඩසටහනේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළේ. ඉතින් හැම දිනකටම පුණ්‍ය අනුමෝදනාව සිදු කරමින් මට බැදිරි සහයෝගයක් කළ මේ ශාන්ජන ඔබට බෙහෙන්ම ස්තුතියි. දුරකථනයේ නාපහ සම්බන්ධ වෙන උත්සාහ කළ හැම දිනකටම බෙහෙන්ම ස්තුතියි. අපි ලබන සතියේ මේ සාකච්ඡාව ඉදිරියට කතා කරනවා. ආර්ථික පාතයත් එක්ක අපිට මේ පින්කම් කොහොමද අපි කරන්නේ, ඒවා ගලපා ගන්න. අපි එහෙමනම් සමුගන්න සූදානම් වෙන්නේ. දැන් ඊයේ මේ සිරි දළදා පෙරහැරේ තුන්වන කුඹල් පෙරහැර වීදි සංචාරය කරන්නට යෙදුණා. අද සිව්වන කුඹල් පෙරහැර වීදි සංචාරය සිදු කෙරුණා රාත්‍රී 7:09ට. ඉතින් මේ තොරතුරු සමගාමීව අපගේ ප්‍රධාන ප්‍රකාශය ඔබ වෙනුවෙන් ගෙනෙමින් අපි එහෙමනම් සමුගන්නවා ලබන සතිය හැමෙන අපේක්ෂාවෙන්. හැමදෙනාටම තෙරුවන් සරණයි.